ග්ලයිකොලිසිස් ප්‍රොසෙස් එකේ පළවෙනි ස්ටෙප් එකේදී ග්ලූකෝස් 6 ෆොස්ෆේට් බවට ෆොස්ෆොරිලේට් කරනවා ග්ලූකෝකයිනේස් හෝ හෙක්සෝකයිනේස් කියන එන්සයිම් දෙන්නගෙන් එක්කෙනෙක් යෙදවීම මගින්. ඒ කියන්නේ ග්ලූකෝස් ෆොස්ෆොරිලේට් කරනවා. මේ ෆොස්ෆොරිලේෂන් එක මගින් බලාපොරොත්තු වෙන්නේ ග්ලූකෝස් ට්‍රැප් කරලා සෙල් එක ඇතුලේ රඳවා ගන්න. ඒ ට්‍රැප් කරපු ග්ලූකෝස් තමයි ඉන් ඉදිරියට සෙලියුලර් ප්‍රොසෙසස් සඳහා සෙලියුලර් මෙටබොලිසම් එක සඳහා යොදවා ගැනීම. එතකොට මේ හෙක්සෝකයිනේස් සහ ග්ලූකෝකයිනේස් කියන එන්සයිම් දෙන්න සැලකුවොත් ග්ලූකෝස් මේ දෙන්නගෙන් වැඩි ඇෆිනිටි එකක් දක්වන්නේ හෙක්සෝකයිනේස් වලට. ඒ කියන්නේ සාපේක්ෂව අඩු Km අගයක් තියෙන්නේ හෙක්සෝකයිනේස් වලට. ඒ වගේම තමයි හෙක්සෝකයිනේස් අපේ ඇඟේ තියෙන සියලුම ටිෂුස් වල ප්‍රසන්ට් වෙනවා. ග්ලූකෝකයිනේස් දකින්න ලැබෙන්නේ liver එකේ සහ pancreatic beta cells වල විතරයි. මේ විදිහේ වෙනසක් මේ එන්සයිම්ස් දෙන්නට තියෙන හේතුව මොකක්ද? හෙක්සෝකයිනේස් ගත්තාම මම උඹලන්ට කලිනුත් කිව්වා එයාට ග්ලූකෝස් වලින් තියෙන ඇෆිනිටි එක වැඩි. ඒ කියන්නේ Km අගය අඩුයි. සහ Vmax අගයත් අඩු වෙනවා ඒ නිසා. එතකොට අපේ ඇඟේ තියෙන සියලුම ටිෂුස් වල හෙක්සෝකයිනේස් තියෙන්න හේතුව තමයි ඇඟේ පෙරිෆෙරල් ටිෂුස් වගේ ගත්තොත් මේ ටිෂුස් වලට ලැබෙන ග්ලූකෝස් ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. එතකොට ඒ අඩුවෙන් ලැබෙන ග්ලූකෝස් amount එකෙන් හරි උපරිම ප්‍රයෝජනයක් ගන්න නම් ඒ කියන්නේ efficiently මේ ලැබෙන පොඩි ග්ලූකෝස් ප්‍රමාණය හරි efficiently සෙල් එක තුල යූස් වෙන්න නම් එයාට වැඩි affinity එකක් තියෙන එන්සයිම් එකක් ලබා දීම හොඳයි. මොකද එතකොට ඒ ලැබෙන පොඩි amount එක උනත් ඵලදායී විදිහට සෙල් එක තුර ෆොස්ෆොරිලේට් කරන්න පුළුවන්. අන්න ඒ නිසා ග්ලූකෝස් එයාට වැඩි affinity එකක් තියෙන හෙක්සෝකයිනේස් සියලුම ටිෂුස් වල පවත්ව ගන්නවා. ඒ නිසා තමයි හෙක්සෝකයිනේස් ඇඟේ පෙරිෆෙරල් ටිෂුස් ඇතුළුව සියලුම ටිෂුස් වල තියෙන්නේ. ඒ කියන්නේ ඕනෑම ග්ලූකෝස් amount එකක් පොඩි ග්ලූකෝස් amount එකක් උනත් efficiently සෙල් එක තුල ෆොස්ෆොරිලේට් කරගන්න පුළුවන් විදිහේ එන්සයිම් එකක් වන හෙක්සෝකයිනේස් දේහයේ තියෙන සියලුම ටිෂුස් වල පවතිනවා. ඒ වගේම තමයි හෙක්සෝකයිනේස්ගේ තියෙන අනෙත් විශේෂත්වය එයාට broad substrate specificity එකක් තියෙනවා. ඒ කියන්නේ හෙක්සෝකයිනේස් වලට සබ්ස්ට්‍රේට් එක විදිහට ෆොස්ෆොරිලේට් කරන්න ගන්න පුළුවන් ග්ලූකෝස් විතරක් නෙමෙයි. හෙක්සෝකයිනේස් කියන වචනයෙන්ම තේරෙනවා එයාට ග්ලූකෝස් වලට අමතරව අනිකුත් හෙක්සෝසතුත් අරගෙන ෆොස්ෆොරිලේෂන් ප්‍රොසෙස් එකට යොදවා ගන්න පුළුවන්. ඒ කියන්නේ ග්ලූකෝස් 6 ෆොස්ෆේට් කරනවා වගේම හෙක්සෝකයිනේස් මගින් ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් බවට පත් කරනවා සහ ලැක්ටෝස් 6 ෆොස්ෆේට් බවට පත් කරනවා. මේ කියන හෙක්සෝසස් තුනම ෆොස්ෆොරිලේෂන් ප්‍රොසෙස් එක සඳහා හෙක්සෝකයිනේස් යොදා ගන්නවා. නමුත් ඇෆිනිටිස් එක එක සබ්ස්ට්‍රේට් සඳහා වෙනස්. ඒ වගේම දැන් හෙක්සෝකයිනේස් එන්සයිම් එකෙන් සිදු කරන්නේ ග්ලූකෝස් 6 ෆොස්ෆේට් බවට පත් කරන එකනේ. ඒ කියන්නේ මේ එන්සයිමැටික් මේ රියැක්ෂන් එක අපි ගත්තොත් මේ රියැක්ෂන් එක සැලකුවොත් ඔයගලන්ට පේනවා මේකේ හෙක්සෝකයිනේස් මගින් කෙරෙන්නේ ග්ලූකෝස් 6 ෆොස්ෆේට් බවට පත් කරනවා. ඒ කියන්නේ මේ හෙක්සෝකයිනේස් මගින් සිදු කරන මේ ක්‍රියාවලියේ end එක, ඒ කියන්නේ result එක වෙන්නේ ග්ලූකෝස් 6 ෆොස්ෆේට්. ඒ කියන්නේ මෙයා යෙදුණ තැන ග්ලූකෝකයිනේස් හෝ හෙක්සෝකයිනේස් යෙදවීම මගින් end result එක ඇති වෙනවා කියන්නේ ඒ process එක තවදුරටත් ඉදිරියට වෙන්න ඕනේ නැහැ කියන එකනේ. ඒ process එකෙන් ලැබෙන ඵලය ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ඵලය හැදුනට පස්සේ මේ ග්ලූකෝස් 6 ෆොස්ෆේට් වලට පුළුවන් මේ එන්සයිම් එකේ ඉන්හිබිටර් එකක් විදියට ක්‍රියා කරන්න. මොකද එයා දැන් හැදිලා තියෙන්නේ. ඒ නිසා තවදුරටත් මේ process එක සිදුවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ග්ලූකෝස් 6 ෆොස්ෆේට් කියන්නේ හෙක්සෝකයිනේස් සඳහා තියෙන එක ඉන්හිබිටර් එකක්. ඒ විදිහට තමයි ඒ කියන්නේ ග්ලූකෝස් 6 ෆොස්ෆේට් හැදීම තුලින් ග්ලයිකොලිසිස් process එකේ පළවෙනි ස්ටෙප් එක හෙක්සෝකයිනේස් මගින් ඩ්‍රයිව් වෙන අවස්ථාවවලදී එයා ඉන්හිබිට් කරන්න දායක වෙන එක සබ්ස්ට්‍රේට් එකක් අපිට දැන් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි ග්ලූකෝස් 6 ෆොස්ෆේට්. ඊට පස්සේ අපි ග්ලූකෝකයිනේස් සැලකුවොත් ග්ලූකෝකයිනේස් සඳහා ග්ලූකෝස් වල තියෙන ඇෆිනිටි එක අඩුයි. ඒ කියන්නේ Km අගය වැඩි සහ වැඩි Vmax අගයක් තියෙනවා. ඒ වගේම මේ ග්ලූකෝකයිනේස් වල තියෙන විශේෂත්වය තමයි මේ ග්ලූකෝකයිනේස් මගින් ඇති කරන ප්‍රතික්‍රියාවෙන් ලැබෙන රිසල්ට් එක. ඒ කියන්නේ ග්ලූකෝස් 6 ෆොස්ෆේට් මෙයාගේ ඉන්හිබිටර් එකක් විදිහට ක්‍රියා කරන්නේ නැහැ. හැබැයි ග්ලූකෝස් 6 ෆොස්ෆේට් හෙක්සෝකයිනේස්ව ඉන්හිබිට් කරනවා. ඒක මේ එන්සයිම් දෙකේ තියෙන විශේෂතාවලින් එකක්.
එතකොට එහෙනම් ග්ලූකෝකයිනේස් රෙගියුලේට් වෙන්නේ කොහොමද? එයාගේ රිසල්ට් එකෙන් එයා රෙගියුලේට් වෙන්නේ නැත්නම්, එයාව ඉන්හිබිට් වෙන්නේ නැත්නම් මෙයා රෙගියුලේට් වෙන්නේ කොහොමද? ග්ලූකෝකයිනේස් රෙගියුලේට් කරන්න එයාටම විශේෂ වූ ප්‍රෝටීන් එකක් තියෙනවා. අපි මේ ප්‍රෝටීන් එක හඳුන්වනවා GKRP නැත්නම් ග්ලූකෝකයිනේස් රෙගියුලේටරි ප්‍රෝටීන් කියලා. සාමාන්‍ය නෝමල් අවස්ථාවලදී ඒ කියන්නේ ඇක්ටිවේටඩ් ස්ටේජ් එකේදී ග්ලූකෝකයිනේස් තියෙන්නේ මේ ප්‍රෝටීන් එකලා බයින්ඩ් වෙලා නෙමෙයි. ඒ කියන්නේ ෆ්‍රී ෆෝම් එකේ. යම් කිසි අවස්ථාවකදී ග්ලූකෝකයිනේස් එයාගේ රෙගියුලේටරි ප්‍රෝටීන් එකට බයින්ඩ් වුනහම ඒ කියන්නේ ග්ලූකෝකයිනේස් ප්ලස් GKRP කියන සම්පූර්ණ කම්ප්ලෙක්ස් එක තියෙන අවස්ථාවවලදී ඒ කියන්නේ ග්ලූකෝකයිනේස් එයාගේ බවුන්ඩ් වෙච්ච ෆෝම් එකේදී ඉන්නකොට අපි සලකන්නේ එයා ඉන්ඇක්ටිව් ස්ටේජ් එකේ තියෙනවා කියලා. ඒ කියන්නේ රෙගියුලේටරි ප්‍රෝටීන් එකත් එක්කලා බැඳිලා තියෙනකොට ග්ලූකෝකයිනේස් ඉන්නේ ඇක්ටිවේටඩ් ස්ටේජ් එකේ නෙමෙයි. ඉන්ඇක්ටිව් ස්ටේජ් එකේදී. එතකොට යම්කිසි අවස්ථාවකදී ග්ලූකෝස් වැඩි වෙලා අපිට ඒ ග්ලූකෝස් ටික ග්ලයිකොලිසිස් සඳහා යොදවන්න අවශ්‍ය නම් ඒ අවස්ථාවවලදී ග්ලූකෝකයිනේස් එයාගේ රෙගියුලේටරි ප්‍රෝටීන් එකෙන් ඉවත් වෙලා ෆ්‍රී ෆෝම් එකෙන් ඉන්නවා. ඒ කියන්නේ ග්ලූකෝකයිනේස් ඇක්ටිවේටඩ් ස්ටේජ් එකෙන් ඉන්නවා. ඒ වගේම යම්කිසි අවස්ථාවකදී ග්ලූකෝකයිනේස් වලින් කෙරෙන මේ ෆොස්ෆොරිලේෂන් ප්‍රොසෙස් එක සිදු වෙන්න අවශ්‍ය නැත්නම්, ඒ කියන්නේ ග්ලයිකොලිසිස් ප්‍රොසෙස් එක ඉදිරියට සිදු වෙන්න අවශ්‍ය නැත්නම්, ඒ වගේ අවස්ථාවලදී මේ ග්ලූකෝකයිනේස් ටික නියුක්ලියස් එක ඇතුළට ගිහිල්ලා ඒ නියුක්ලියස් එකේ තියෙන එයාගේ රෙගියුලේටරි ප්‍රෝටීන් එකත් එක්කලා බයින්ඩ් වෙලා සම්පූර්ණ කම්ප්ලෙක්ස් එක හදා ගන්නවා. ඒ කියන්නේ එයා ඉන්ඇක්ටිව් ස්ටේජ් එකටපත් වෙනවා. ඒ විදිහට තමයි ග්ලූකෝකයිනේස් රෙගියුලේෂන් එක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ එයාගේ රෙගියුලේෂන් එක වෙන්නේ නියුක්ලියර් ලෙවල් එකේදී නියුක්ලියර් ලෙවල් එකේ තියෙන එයාටම සුවිශේෂී රෙගියුලේටරි ප්‍රෝටීන් එකක් හරහා. ඒ වගේම මම කලින් කිව්වා ග්ලූකෝකයිනේස් දකින්න ලැබෙන්නේ liver cells වල සහ pancreatic beta cells වල විතරයි කියලා. ඇයි මේ විදිහට මේ cells දෙකේ විතරක් ග්ලූකෝකයිනේස් පිහිටන්නේ? ඒකටත් විශේෂ හේතු දෙකක් තියෙනවා. අපි දන්නවා liver එකට විශේෂිත වූ blood supply එකක් තියෙනවා. ඒ කියන්නේ small intestine එකේදී absorb කරගන්න glucose ටික portal vein එක හරහා liver එකට supply කරනවා. එතකොට ඒ කියන්නේ small intestine එකෙන් ගන්න absorb කරගන්න glucose වැඩි ප්‍රමාණයක් සහිත blood තමයි liver එකට එන්නේ. ඊට පස්සේ liver එකෙන් systemic circulation එකට මේ විදිහේ වැඩි glucose concentration එකක් එකවර මුදාරින්න බෑ. එයා කිසියම් નિયમિત ස්ටේජ් එකක blood concentration එක පවත්වා ගැනීම සඳහා දායක වෙන්න ඕනේ. ඒ නිසා කොට portal vein එක හරහා හැම වෙලේම වැඩි glucose concentration එකක් සහිතව liver එකට එන මේ glucose ටික hepatocytes මගින් trap කරගෙන, ඒ කියන්නේ phosphorylate කරලා નિયમિત glucose concentration එකක් සහිතව blood වල තියාගන්න පුළුවන් වෙන විදිහට glucose 6 phosphate release කරන්න ඕනි නිසා තමයි hepatocytes වල glucokinase පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ හැම වෙලේම hepatocytes ක්‍රියාත්මක වෙන්නේ වැඩි glucose load එකක් එක්කලා. ඒ නිසා එයාට සාපේක්ෂව අඩු affinity එකක් තියෙන enzyme එකක් එතන තිබුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එයාට හැම වෙලේම ලොකු load එකක් ලැබෙනවා. ඒ නිසා ඒ load එකත් එක්කලා deal කරන්න පුළුවන් affinity එක අඩු enzyme එකකට උනත්. අන්න ඒ නිසා තමයි hepatocytes වල glucokinase enzyme එක පිහිටලා තියෙන්නේ. ඒ වගේම pancreas එක ගත්තාම pancreas එක කියන්නේ අපේ glucose buffering action එක සඳහා දායක වෙන organ එකක්. ඒ කියන්නේ glucose concentration එක නියතව තබා ගන්න වැදගත් වෙන enzyme secrete කරන්නේ pancreas එකෙන්. එතකොට මේ ක්‍රියාවලියේදී දැන් glucokinase pancreatic beta cells වල පිළිලා තියෙනවා. pancreatic beta cells වලින් තමයි insulin secrete කරන්නේ. එතකොට insulin secrete කරන්න ඕනි කොයි අවස්ථාවේදීද කියන එක තීරණය කරන්න. ඒ කියන්නේ blood glucose level එක වැඩි වෙලා දැන් එහෙනම් blood glucose level එක අපි normal ලගේට reduce කරන්න ඕනේ. අන්න ඒ අවස්ථාව sense කරන්න glucose sensing action එක සඳහා දායක වෙන enzyme එකක් විදිහට pancreatic beta cells වල glucokinase enzyme එක පිළිලා තියෙනවා. ওই විදිහට හැම වෙලේම වැඩි load එකක්, වැඩි glucose load එකක් එක්කලා deal කරන organs දෙකක් විදිහට liver එක සහ pancreas එකට අඩු affinity එකක් තියෙන glucokinase එක්කලා උනත් මේ process එක කරන්න පුළුවන්. ඒ නිසා තමයි ඒ දෙකේ විතරක් glucokinase පිහිටන්නේ. සාපේක්ෂව අඩු glucose concentration එකක් එක්කලා deal කරන අනෙකුත් tissues, ඒ කියන්නේ ඇඟේ තියෙන peripheral tissues ඇතුළුව සියලුම tissues වල
වැඩි ඇෆිනිටි එකක් තියෙන හෙක්සොකයිනේස් ක්‍රියාත්මක වෙනවා. ඒකට හේතුව පොඩි ග්ලූකෝස් ලෝඩ් එකක් ආවා වුණත් ඒ එන පොඩි ප්‍රමාණය වුණත් efficiently use කරන්න මේ වැඩි ඇෆිනිටි එකක් තියෙන හෙක්සොකයිනේස් වලට පුළුවන් නිසා. මේක තමයි බයෝකෙමිකල් බේසිස් එක ග්ලූකෝකයිනේස් සහ හෙක්සොකයිනේස් වෙනස් විදිහට ඇඟේ ටිෂුස් වල ස්ප්‍රෙඩ් වෙලා තියෙන හේතුව මේකයි. එතකොට මෙතන තව පොඩි ක්ලිනිකල් පොයින්ට් එකක් තියෙනවා. MODY 2 කියන ඩිසීස් එක, ඒ කියන්නේ ඩයබටික් වල අපිට හමු වෙන එක්තරා ටයිප් එකක්. maturity onset diabetes of young කියන එක type 2 diabetes යටතේ එන මේ ඩිසීස් එකට හේතුව මේ ග්ලූකෝකයිනේස් වල තියෙන මියුටේෂන් එක. එතකොට ග්ලූකෝකයිනේස් කියන්නේ එන්සයිම් එකක් නේ. එන්සයිම් එකක් කියන්නේ ප්‍රෝටීන් එකක්. එතකොට මේ ප්‍රෝටීන් එක හදන්න දායක වන ජීන් වල මියුටේෂන් එකක් වෙලා තියෙනවා නම් ඒ ප්‍රෝටීන් එක හැදෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඇබ්නෝමල් ප්‍රෝටීන් එකක් තමයි හැදෙන්නේ. එතකොට එයාගේ ෆන්ක්ෂන් එක අදාළ විදියට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ ග්ලූකෝකයිනේස් වල මියුටේෂන් එකක් වෙලා ග්ලූකෝකයිනේස් හරියට නිෂ්පාදනය වෙන්නේ නැහැ කියන්නේ ග්ලූකෝස් සෙන්සිං ඇක්ෂන් එක බිඳ වැටෙනවා. ඒ කියන්නේ ඉන්සියුලින් සෙක්‍රීට් කරන්න ඕනි මෙන්න මේ අවස්ථාවේ කියන එක පැන්ක්‍රියටික් බීටා සෙල්ස් වලට සෙන්ස් කරගන්න බැරි වෙනවා. අන්න ඒ නිසා ඉන්සියුලින් සෙක්‍රීට් වෙන්නේ නැහැ. ඒ නිසා බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක වැඩි වුණා කියලා ඒකත් එක්ක නෝමල් අගයට ඒක අඩු කරන්න පුළුවන් එන්සයිම් එක වන ඉන්සියුලින් ඒගොල්ලන්ගේ තියෙනවා. හැබැයි යූස් කරන්න ඒවා රිලීස් වෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් තමයි MODY 2 කියන ඩයබටිස් ටයිප් එකේදී සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු ග්ලයිකොලිසිස් ප්‍රොසෙස් එකේ රේට් ලිමිටින් ස්ටෙප් එකේදී සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. රේට් ලිමිටින් ස්ටෙප් එක වෙන්නේ ෆොස්ෆෝෆ්‍රක්ටෝකයිනේස් මගින් ස්ටිමියුලේට් කරන ස්ටෙප් එක. ඒ කියන්නේ මෙයා තමයි ග්ලයිකොලිසිස් ප්‍රොසෙස් එකේ වැදගත්ම ක්‍රියාවලිය සිදු කරන්නේ. වැදගත්ම රෙගියුලේටරි ස්ටෙප් එක සිදු කරන්නේ මෙන්න මේ PFK1 එන්සයිම් එක මගින්. මෙයාගේ ෆන්ක්ෂන් එක තමයි ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් ෆ්‍රක්ටෝස් 1,6 බිස්ෆොස්ෆේට් බවට පත් කරන ක්‍රියාවලිය. එතකොට ඕනෑම මෙටබොලික් පාත්වේ එකකදී ඉන්සියුලින් ටු ග්ලූකගන් රේෂියෝ එකත් එක්කලා එයාගේ සිදුවන වෙනස් වීම, ඒ කියන්නේ එන්සයිම් එකේ ෆොස්ෆොරිලේටඩ් ෆෝම් එකද ඩීෆොස්ෆොරිලේටඩ් ෆෝම් එකද මේ අවස්ථාවේදී ඉන්සියුලින් ටු ග්ලූකගන් රේෂියෝ එකත් එක්කලා ප්‍රිඩොමිනන්ට් වෙන්නේ කියන එක අපිට හොයාගන්න පුළුවන් නෝමල් ෆිනොමිනන් එකක් තියෙනවා. අපි දැන් මෙතෙන්දි බලන්න හදන්නේ අන්නේ නෝමල් ෆිනොමිනන් එක ගැන. ඉස්සෙල්ලාම අපි සැලකුවොත් ෆාස්ටිං ස්ටේට් එකක්. ඒ කියන්නේ කෙනෙක් ෆාස්ටිං කරන අවස්ථාවේදී එයාගේ බ්ලඩ් වල ඉන්සියුලින් ටු ග්ලූකගන් රේෂියෝ එක සාපේක්ෂව අඩුයි. ඒ කියන්නේ ඉන්සියුලින් සාපේක්ෂව අඩුයි, ග්ලූකගන් සාපේක්ෂව වැඩි. ග්ලූකගන් තමයි බ්ලඩ් වල ප්‍රිඩොමිනන්ට්ලි තියෙන්නේ. ඒ වගේම මේ ක්‍රියාවලියටම බොහෝ දුරට සමාන ක්‍රියාවලියක් වෙනවා අපිට ස්ට්‍රෙස් කන්ඩිෂන් එකකදී ඇඟෙන් සෙක්‍රීට් කරන ඇඩ්‍රිනලින් හෝමෝන් එක මගින්. එතකොට එහෙනම් ග්ලූකගන් හරි ඇඩ්‍රිනලින් හරි සර්කියුලේෂන් එකේ ප්‍රිඩොමිනන්ට්ලි තියෙනකොට ඒ හෝමෝන් දෙකට හැකියාවක් තියෙනවා මෙන්න මේ කියන ඇඩිනයිලේට් සයික්ලේස් එන්සයිම් එක ස්ටිමියුලේට් කරන්න. ඇඩිනයිලේට් සයික්ලේස් වලින් කරන්නේ මොකක්ද? එයා ATP සයික්ලික් AMP බවට පත් කරනවා. සයික්ලික් AMP ඊට පස්සේ සෙකන්ඩ් මැසෙන්ජර් එකක් විදිහට ක්‍රියා කරලා එයාට පුළුවන් ප්‍රෝටීන් කයිනේස් එකක් ඇක්ටිවේට් කරන්න. කයිනේසස් වල ඒ කියන්නේ ෆොස්ෆොරිලේෂන් සඳහා දායක වන එන්සයිම්ස් ඇක්ටිවේට් කරන්න පුළුවන් සයික්ලික් AMP වලට. දැන් එහෙනම් ෆොස්ෆොරිලේෂන් එක සඳහා දායක වන කයිනේස් එකක් ඇක්ටිවේට් වෙලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපි කතා කරන ඕනෑම එන්සයිම් එකක ෆොස්ෆොරිලේෂන් එක සිදු කරනවා මේ කයිනේස් එක මගින්. ඒ කියන්නේ අදාළ අවස්ථාවේදී අපි කතා කරන එන්සයිම් එක එහෙනම් ෆාස්ටිං ස්ටේට් එකේදී තියෙන්නේ ෆොස්ෆොරිලේටඩ් ෆෝම් එකේ. ඒකට බේසිස් එක වෙන්නේ මෙන්න මේ කියපු ක්‍රියාවලිය. ඒ වගේම අපි ගත්තොත් වෙල් ෆෙඩ් ස්ටේට් එක. වෙල් ෆෙඩ් ස්ටේට් එකේදී ඉන්සියුලින් ටු ග්ලූකගන් රේෂියෝ එක හයි. ඒ කියන්නේ සර්කියුලේෂන් එකේ ප්‍රිඩොමිනන්ට්ලි තියෙන්නේ ඉන්සියුලින් හෝමෝන් එක. ඉන්සියුලින් හෝමෝන් එක ස්ටිමියුලේට් කරනවා ෆොස්ෆොඩයිඑස්ටරේස් එන්සයිම් එක. ෆොස්ෆොඩයිඑස්ටරේස් මගින් කරන්නේ මොකක්ද? ATP 5' AMP බවට පත් කරනවා. එහෙනම් දැන් 5' AMP තමයි සෙකන්ඩ් මැසෙන්ජර් එක විදියට ක්‍රියා කරන්නේ. එහෙනම් මේ අවස්ථාවේදී වෙල් ෆෙඩ් ස්ටේට් එකේදී සයික්ලික් AMP හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රෝටීන් කයිනේස් එකක් ඇක්ටිවේට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් හරි අපි මේ කතා කරන එන්සයිම් එකේ ෆොස්ෆොරිලේෂන් එකක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් කෙනෙක් වෙල් ෆෙඩ් ස්ටේට් එකේ ඉන්නකොට ඒ කියන්නේ ඉන්සියුලින් ටු ග්ලූකගන් රේෂියෝ එක හයි අවස්ථාවලදී අපි කතා කරන ඕනෙම එන්සයිම් එකක
ප්‍රිඩොමිනන්ට් ෆෝම් එක වෙන්නේ ඩීෆොස්ෆොරිලේටඩ් ෆෝම් එක. මෙන්න මේ කියන නෝමල් ෆිනොමිනන් එකත් එක්කලා තමයි අපි හැම මෙටබොලික් පාත්වේ එකකම රෙගියුලේෂන් එක කතා කරන්නේ. ඒ කියන්නේ ඉන්සියුලින් ටු ග්ලූකගන් රේෂියෝ එකත් එක්කලා අදාළ එන්සයිම් එකේ ෆොස්ෆොරිලේටඩ් ෆෝම් එකද ඩීෆොස්ෆොරිලේටඩ් ෆෝම් එකද ඇක්ටිවේට් වෙන්නේ කියන කාරණාව මත තමයි අපි රෙගියුලේෂන් එක කතා කරන්නේ. හරි. අපි එහෙනම් දැන් බලමු PFK1 රෙගියුලේෂන් එක සිදුවෙන ආකාරය. මෙතෙන්දී අපි දැනගන්න ඕනේ වැදගත්ම දේ තමයි PFK1 එන්සයිම් එක ඇක්ටිවේට් කරන්නේ ෆ්‍රක්ටෝස් 2,6 බිස්ෆොස්ෆේට් කියන සබ්ස්ට්‍රේට් එක මගින්. මේ ෆ්‍රක්ටෝස් 2,6 බිස්ෆොස්ෆේට් කියන්නේ අතරම ග්ලයිකොලිසිස් ප්‍රොසෙස් එක තුල හමු වෙන සබ්ස්ට්‍රේට් එකක් නෙමෙයි. ග්ලයිකොලිසිස් ප්‍රොසෙස් එකෙන් ෂන්ට් එකක් විදිහට යන එක ස්ටෙප් එකකදී හමු වෙන ඵලයක් තමයි ෆ්‍රක්ටෝස් 2,6 බිස්ෆොස්ෆේට් කියන්නේ. මෙයා හැදෙන්නේ කොහොමද? අපි දන්නවා ඉස්සෙල්ලාම ග්ලූකෝස් 6 ෆොස්ෆේට් වෙනවා. ඊට පස්සේ ග්ලූකෝස් 6 ෆොස්ෆේට් ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් වෙනවා. ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් ටික තමයි ෆොස්ෆෝෆ්‍රක්ටෝකයිනේස් 1 PFK1 මගින් ෆ්‍රක්ටෝස් 1,6 බිස්ෆොස්ෆේට් බවට පත් කරන්නේ. මෙන්න මේ හැදෙන ඵලයෙන් ෆ්‍රක්ටෝස් 1,6 බිස්ෆොස්ෆේට් වලින් තියෙන එක ෂන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් ෆ්‍රක්ටෝස් 1,6 බිස්ෆොස්ෆේට් වෙන්නේ නැතුව PFK1 යොදන්නේ නැතුව මෙතන ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් සඳහා PFK2 කියන එන්සයිම් එක යෙදුනොත් හැදෙන ඵලය තමයි ෆ්‍රක්ටෝස් 2,6 බිස්ෆොස්ෆේට් කියලා කියන්නේ. ඒ කියන්නේ මෙයා ග්ලයිකොලිසිස් එකෙන් පිටට යන ෂන්ට් එකක හැදෙන ඵලයක්. මේ ෆ්‍රක්ටෝස් 2,6 බිස්ෆොස්ෆේට් තමයි PFK1 එන්සයිම් එකේ ඇක්ටිවේටර් එක විදිහට ක්‍රියා කරන්නේ. අපි බලමු දැන් ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා. වෙල් ෆෙඩ් ස්ටේට් එකේ ඉන්න පුද්ගලයෙකුගේ අපි කලින් කිව්ව තියරි එකත් එක්කලා ගත්තොත් ඉන්සියුලින් ටු ග්ලූකගන් රේෂියෝ එක වැඩි වෙල් ෆෙඩ් ස්ටේට් එකේ ඉන්නකොට එහෙනම් ඒ අවස්ථාවේදී එයාගේ ප්‍රිඩොමිනන්ට් වෙන්නේ ෆොස්ෆොඩයිඑස්ටරේස් එන්සයිම් එකක්. මොකද ඉන්සියුලින් මගින් ෆොස්ෆොඩයිඑස්ටරේස් එන්සයිම් එකක් තමයි ස්ටිමියුලේට් කරන්නේ. එහෙනම් සයික්ලික් AMP ටික පත් කරනවා 5 ප්‍රයිම් AMP බවට. ඒ කියන්නේ මොකක් හරි මේ අවස්ථාවේදී අපි කතා කරන ස්පෙસિෆික් එන්සයිම් එකේ ෆොස්ෆොරිලේෂන් එකක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඒ එන්සයිම් එකේ වෙල් ෆෙඩ් ස්ටේට් එකේදී ප්‍රිඩොමිනන්ට් වෙන්නේ ඩීෆොස්ෆොරිලේටඩ් ෆෝම් එක. ඔන්න ඔය කියන නෝමල් ෆිනොමිනන් එකත් එක්කලා අපි බලමු PFK2 එන්සයිම් එක කොහොමද හැසිරෙන්නේ කියලා. PFK2 කියන්නේ ඇත්තටම බයිෆන්ක්ෂනල් එන්සයිම් එකක්. ඒ කියන්නේ එයා ෆන්ක්ෂන්ස් දෙකක් සිදු කරන්න දායක වෙන එන්සයිම් එකක්. ෆන්ක්ෂන්ස් දෙකක් සිදු කරන්න නම් මේ එන්සයිම් එකට ෆෝම්ස් දෙකක් තියෙන්න ඕනේ. ඒ ෆෝම්ස් දෙක තමයි FBP2 ෆෝම් එක සහ නෝමල් ෆෝම් එක. PFK2 ෆෝම් එක. නෝමල් ෆෝම් එකම තමයි PFK2 ෆෝම් එක වෙන්නේ. මෙයාට තව ෆෝම් එකක් තියෙනවා FBP2 ෆෝම් එක කියලා. ෆ්‍රක්ටෝස් බිස්ෆොස්ෆේට් 2 කියන ෆෝම් එක. එතකොට මේ ෆෝම්ස් දෙකෙන් මේ ෆෝම්ස් දෙක ඇක්ටිවේට් වෙන්නේ, ඒ කියන්නේ එක අවස්ථාවකදී ඇක්ටිවේට් වෙන්නේ එක ෆෝම් එකක් විතරයි. ඒ ඇක්ටිවේෂන් එක සඳහා බලපාන්නේ මෙන්න මේ කියපු ෆොස්ෆොරිලේෂන් හෝ ඩීෆොස්ෆොරිලේෂන් එක සිද්ධ වෙන ආකාරය. ඒ කියන්නේ එක් අවස්ථාවකදී එන්සයිම් එක හෝමෝන් බලපෑම මත ඩීෆොස්ෆොරිලේට් වෙනවා නම් ඒ අවස්ථාවේදී මේ අපි කතා කරපු ෆෝම්ස් දෙකෙන් එකක් ඇක්ටිවේට් වෙනවා. තව අවස්ථාවකදී හෝමෝන් වල බලපෑම මත මේ එන්සයිම් එක ෆොස්ෆොරිලේට් වෙනවා නම් ඒ අවස්ථාවේදී අර ෆෝම්ස් දෙකෙන් අනිත් ෆෝම් එක තමයි ඇක්ටිවේට් වෙන්නේ. බලමු මේක වෙන විදිහ. දැන් ඉන්සියුලින් ටු ග්ලූකගන් රේෂියෝ එක වැඩි අවස්ථාවේදී, ඒ කියන්නේ වෙල් ෆෙඩ් ස්ටේට් එකේ ඉන්නකොට අපි කලින් කියපු නෝමල් ෆිනොමිනන් එකට අනුව එන්සයිම් එක තියෙන්න ඕනේ ඩීෆොස්ෆොරිලේටඩ් ස්ටේට් එකේදී. PFK2 කියන එන්සයිම් එක. එහෙනම් දැන් PFK2 එන්සයිම් එක වෙල් ෆෙඩ් ස්ටේට් එකේදී ඩීෆොස්ෆොරිලේටඩ් ෆෝම් එකේ ඉන්නවා. ඩීෆොස්ෆොරිලේටඩ් ෆෝම් එකේ ඉන්නකොට PFK2 එන්සයිම් එකේ ඇක්ටිව් ස්ටේජ් එකේ තියෙන්නේ නෝමල් ෆෝම් එක විතරයි. ඒ කියන්නේ PFK2 කියන ෆෝම් එක විතරයි. එයාගේ FBP2 ෆෝම් එක ඉන්ඇක්ටිව් ස්ටේජ් එකට පත් වෙනවා. එයා ඩීෆොස්ෆොරිලේට් වුණාම. එහෙනම් දැන් මේ PFK2 ගේ නෝමල් ස්ටේජ් එකෙන් කරන්නේ මොකක්ද? ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් ටික මම කලින් කිව්වා වගේ ෆ්‍රක්ටෝස් 2,6 බිස්ෆොස්ෆේට් බවට පත් කරනවා.
ඔන්න එහෙනම් අපිට වැදගත්ම වෙන ෆ්‍රක්ටෝස් 2,6 බිස්ෆොස්ෆේට් හැදෙනවා ඉන්සියුලින් ටු ග්ලූකගන් රේෂියෝ එක වැඩි වෙල් ෆෙඩ් ස්ටේට් එකේදී එන්සයිම් එක ඩීෆොස්ෆොරිලේටඩ් ස්ටේජ් එකට පත් වුණ නිසා. එහෙනම් මොකද වෙන්නේ? ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් වලින් ෆ්‍රක්ටෝස් 2,6 බිස්ෆොස්ෆේට් හැදෙනවා. ෆ්‍රක්ටෝස් 2,6 බිස්ෆොස්ෆේට් තමයි මම කලින් කිව්වා PFK1 කියන රේට් ලිමිටින් ස්ටෙප් එක සඳහා දායක වන එන්සයිම් එකේ ඇක්ටිවේටර් එක විදිහට ක්‍රියා කරන්නේ. එහෙනම් දැන් PFK1 සඳහා අවශ්‍ය කරන ඇක්ටිවේටර් එක හැදිලා තියෙනවා. F2-6BP කියන ෆ්‍රක්ටෝස් 2,6 බිස්ෆොස්ෆේට් හැදිලා තියෙනවා. එහෙනම් දැන් මොකද වෙන්නේ? PFK එන්සයිම් එක ඇක්ටිවේට් වෙනවා මෙන්න මේ ඵලය මගින්. එහෙනම් ග්ලයිකොලිසිස් process එකේ තුන්වෙනි ස්ටෙප් එක, ඒ කියන්නේ ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් ෆ්‍රක්ටෝස් 1,6 බිස්ෆොස්ෆේට් බවට පත් කිරීමට අවශ්‍ය PFK1 එන්සයිම් එක දැන් available වෙනවා. දැන් එයා ඇක්ටිවේටඩ් ස්ටේජ් එකේ ඉන්නවා. එහෙනම් ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් වලින් ෆ්‍රක්ටෝස් 1,6 බිස්ෆොස්ෆේට් හැදෙනවා. ඒ කියන්නේ ග්ලයිකොලිසිස් process එකේ තියෙන රේට් ලිමිටින් ස්ටෙප් එක පහු කරන්න පුළුවන්කම ලැබෙනවා. රේට් ලිමිටින් ස්ටෙප් එකක් පහු කරනවා කියන්නේ ඉන්නේ එහාට ග්ලයිකොලිසිස් හරි මොකක් හරි ඕනම process එකක් එන්නේ එහාට සිද්ධ වෙනවා. එයා තමයි රේට් එක ඩිසයිඩ් කරන්නේ. එයා පහු කරනවා කියන්නේ ඉදිරියට process එක සිද්ධ වෙනවා. දැන් එහෙනම් PFK1 එන්සයිම් එක ඇක්ටිවේට් වුණා. මොකද එයා ඇක්ටිවේට් කරන්න අවශ්‍ය කරන ෆ්‍රක්ටෝස් 2,6 බිස්ෆොස්ෆේට් හැදුන නිසා. එහෙනම් ඉන් ඉදිරියට ග්ලයිකොලිසිස් process එක සිද්ධ වෙනවා. මේ විදිහට තමයි well fed state එකේදී rate limiting step එක පහු කරලා glycolysis process එක proceed වෙන්නේ. අපි බලමු එහෙනම් fasting stage එකේදී මොකක්ද වෙන්නේ කියලා. fasting stage එකේදී insulin to glucagon ratio එක අඩුයි. ඒ කියන්නේ අර normal phenomenon එක යටතේ අපි ගත්තාම PFK2 enzyme එකේ phosphorylated form එක තමයි activate වෙලා තියෙන්නේ. ඇයි? glucagon මගින් glucagon තමයි දැන් predominantly තියෙන්නේ. එහෙනම් එයා cyclic AMP adenylate cyclase මගින් පාත් කරනවා protein kinase එකක් බවට. ඒ කියන්නේ protein kinase එකක් activate කරනවා. මේ activate කරන protein kinase එකේ අදාළ enzyme එක, ඒ කියන්නේ PFK2 කියන enzyme එක phosphorylate කරනවා. එහෙනම් fasting stage එකේදී PFK2 හරි මොකද ඕනම enzyme එකක phosphorylated form එක predominantly තියෙනවා. දැන් PFK2 bifunctional නිසා එයා phosphorylated form එකේදී යාගේ activate වෙන්නේ FBP2 කියන form එක. මේ FBP2 කියන form එක ඇත්තටම glycolysis process එකේ වැදගත් වෙන කොටසක් නෙමෙයි. වැදගත් වෙන enzyme එකක් නෙමෙයි. එයා අපිට හම්බ වෙන්නේ gluconeogenesis process එකේ. gluconeogenesis කියන්නේ ඇත්තටම glycolysis එකේ අනිත් පැත්ත වගේ ක්‍රියාවලියක් නේ. exactly එක නෙවෙයි. නමුත් ඒ වගේ දෙයක් නෙවෙන්නේ. එතකොට gluconeogenesis වලදී එහෙනම් glycolysis එකේ reverse එක විදිහට අපි ගත්තොත් මේ FBP2 වලින් කරන්නේ fructose 1,6 bisphosphate ටික ආපස්සට fructose 6 phosphate බවට පත් කරන එක. ඒ කරලා fructose 6 phosphate ටික gluconeogenesis සඳහා යෙදෙනවා. ඒක තමයි FBP2 form එකේ function එක වෙන්නේ. එහෙනම් fasting stage එකේදී gluconeogenesis වෙන්න ඕනේ නිසා, ඒ කියන්නේ ඇඟේ තියෙන glucose ප්‍රමාණය අඩු නිසා ඇඟෙන් glucose නිපදවන්න ඕනේ. ඒක තමයි gluconeogenesis කියන්නේ. ඒ ස්ටෙප් එක සිද්ධ වෙන්න ඕනි නිසා මේ අවස්ථාවේදී predominantly ක්‍රියා කරනවා FBP2 form එක. මොකද මේ අවස්ථාවේදී enzyme එකේ phosphorylated form එක තමයි activate වෙලා තියෙන්නේ. ඕක අනිත් පැත්තට අපි glycolysis එකලා කතා කරොත් අපිට කියන්න පුළුවන් FBP2 form එක activate වෙලා තියෙන නිසා fructose 2,6 bisphosphate හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ PFK1 enzyme එකේ activator එක හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ glycolysis එකේ rate limiting step එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ glycolysis එක එතනින් එහාට සිද්ධ වෙන්නේ නැහැ. ඔය විදිහට තමයි fasting stage එකේදී glycolysis process එක inhibit වෙන්නේ. stimulate වෙන එකේම අනිත් පැත්ත. එතකොට fasting එකේදී glycolysis එක inhibit වෙනවා. ඒකට සාපේක්ෂව gluconeogenesis එක stimulate වෙනවා. ඕක තමයි reciprocal regulation කියලා කියන්නේ. ඒ අදාළ stage එකට අනුව වෙන්න ඕනි process එක මොකක්ද බලලා ඒකට සුදුසු තත්ත්වයට enzyme එක පත් කරන එක.
ග්ලයිකොලිසිස් process එකේ අවසාන ස්ටෙප් එක වෙන ෆොස්ෆොයිනෝල් පයිරුවේට් බවට පත් කරන ක්‍රියාවලියත් මේ ස්ටෙප් එකත් එයාගේ රෙගියුලේටරි ස්ටෙප් තුනෙන් එකක් විදිහට ක්‍රියා කරනවා. මේ ස්ටෙප් එක ස්ටිමියුලේට් කරන්නේ පයිරුවේට් කයිනේස් එන්සයිම් එක මගින්. පයිරුවේට් කයිනේස් එන්සයිම් එකත් අර කලින් අපි කතා කරපු නෝමල් ෆිනොමිනන් එක යටතේම ඩ්‍රයිව් වෙන එන්සයිම් එකක්. අපි බලමු ඒක සිද්ධ වෙන ආකාරය. දැන් අපි ෆාස්ටිං ස්ටේට් එක කතා කරොත් මේකත් කලින් වගේම තමයි. එතකොට ඉන්සියුලින් ටු ග්ලූකගන් රේෂියෝ එක අඩුයි. ඒ කියන්නේ ග්ලූකගන් ප්‍රිඩොමිනන්ට්. එහෙනම් ග්ලූකගන්ට පුළුවන් ඇඩිනයිලේට් සයික්ලේස් එන්සයිම් එක ස්ටිමියුලේට් කරන්න. ඒ අනුව ATP වලින් සයික්ලික් AMP හදනවා ඇඩිනයිලේට් සයික්ලේස් මගින්. මේ සයික්ලික් AMP ටික ප්‍රෝටීන් කයිනේස් එකක් ඇක්ටිවේට් කරනවා. මේ ඇක්ටිවේට් කරන ප්‍රෝටීන් කයිනේස් එක මගින් පයිරුවේට් කයිනේස් එන්සයිම් එක ෆොස්ෆොරිලේට් කරනවා. ෆොස්ෆොරිලේටඩ් පයිරුවේට් කයිනේස් ඉනැක්ටිව් එන්සයිම් එකක්. එහෙනම් ෆාස්ටිං ස්ටේට් එකේදී පයිරුවේට් කයිනේස් ඉනැක්ටිව් ස්ටේට් එකේ තියෙන්නේ එයා ඉනැක්ටිව් කියන්නේ PEP වලින් පයිරුවේට් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ ග්ලයිකොලිසිස් එක සිද්ධ වෙන්නේ නැහැ ෆාස්ටිං ස්ටේට් එකේදී. ඒ වගේම තමයි වෙල් ෆෙඩ් ස්ටේට් එකේදී ඔකේ අනිත් පැත්ත සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඉන්සියුලින් ටු ග්ලූකගන් රේෂියෝ එක හයි. ඒ කියන්නේ ඉන්සියුලින් තමයි ප්‍රිඩොමිනන්ට්. එහෙනම් ඉන්සියුලින් ගිහිල්ලා ෆොස්ෆොඩයිඑස්ටරේස් එන්සයිම් එක ස්ටිමියුලේට් කරනවා. මේ ෆොස්ෆොඩයිඑස්ටරේස් මගින් ATP 5' AMP බවට පත් කරනවා. ඒ කියන්නේ දැන් ෆොස්ෆොරිලේෂන් එකක් සිද්ධ වෙන්නේ නැහැ එන්සයිම් එකේ. මොකද කයිනේස් එකක් ඇක්ටිවේට් වෙන්නේ නැති නිසා. එහෙනම් වෙල් ෆෙඩ් ස්ටේට් එකේදී ප්‍රෝටීන් කයිනේස් නැත්නම් පයිරුවේට් කයිනේස් එන්සයිම් එකේ ඩීෆොස්ෆොරිලේටඩ් ෆෝම් එක තමයි බ්ලඩ් වල තියෙන්නේ. එතකොට පයිරුවේට් කයිනේස්ගේ ඩීෆොස්ෆොරිලේටඩ් ෆෝම් එක තමයි එයාගේ ඇක්ටිව් ෆෝම් එක. එහෙනම් එයා ඉන්සියුලින් වැඩි අවස්ථාවලදී ඒ කියන්නේ වෙල් ෆෙඩ් ස්ටේට් එකේදී ඩීෆොස්ෆොරිලේටඩ් ෆෝම් එකෙන් නැත්නම් එයාගේ ඇක්ටිව් ෆෝම් එකෙන් තියෙනවා. ඒ කියන්නේ වෙල් ෆෙඩ් ස්ටේට් එකේදී PEP මගින් පයිරුවේට් හැදෙනවා. ඒ කියන්නේ ග්ලයිකොලිසිස් process එක වෙල් ෆෙඩ් ස්ටේට් එකේදී සිද්ධ වෙනවා. මේ විදිහට තමයි පයිරුවේට් කයිනේස්ගේ ෆොස්ෆොරිලේෂන් හෝ ඩීෆොස්ෆොරිලේෂන් වීම මගින් ග්ලයිකොලිසිස් process එක රෙගියුලේට් කරන්නේ. ඔයිට අමතරව ෆීඩ් ෆොඩ් රෙගියුලේෂන් කියලා අපි පොඩි පොයින්ට් එකක් කතා කරනවා. කියන්නේ ෆ්‍රක්ටෝස් 1,6 බිස්ෆොස්ෆේට් හැදුනා කියන්නේ මම කලින් කිව්වා රේට් ලිමිටින් ස්ටෙප් එක සිද්ධ වෙලා තියෙනවා මෙයා හැදෙන්න නම්. මෙයා හැදිලා තියෙන ඒ නිසානේ රේට් ලිමිටින් ස්ටෙප් එක වෙනවා කියන්නේ එතනින් එහාට process එක වෙනවා. ඒ නිසා මේ හැදෙන රේට් ලිමිටින් ස්ටෙප් එකේදී හැදෙන මේ ප්‍රොඩක්ට් එක පයිරුවේට් කයිනේස් සඳහාත් ස්ටිමියුලේටර් එකක් විදිහට ක්‍රියා කරනවා. රේට් ලිමිටින් ස්ටෙප් එකේදී හැදුණු ෆ්‍රක්ටෝස් 1,6 බිස්ෆොස්ෆේට් පුළුවන් ග්ලයිකොලිසිස් එකේ තියෙන අනෙත් එකම රෙගියුලේටරි ස්ටෙප් එක සඳහා දායක වන පයිරුවේට් කයිනේස් සඳහා ස්ටිමියුලේටර් එකක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි ෆීඩ් ෆෝවර්ඩ් රෙගියුලේෂන් කියලා අපි කතා කරන්නේ. අවසාන වශයෙන් අපි ගත්තොත් ග්ලයිකොලිසිස් process එක සඳහා දායක වන මේන් එන්සයිම්ස් තුනෙන් මේන් රෙගියුලේටරි එන්සයිම්ස් තුන ඇක්ටිවේට් කරන සහ ඉන්හිබිට් කරන සබ්ස්ට්‍රේට් මොනවද කියන එක මේ වග්ගුවෙන් අපි දක්වලා තියෙනවා. ඒ කියන්නේ හැම වෙලේම ඇක්ටිවේටර් එක විදිහට ක්‍රියා කරන්නේ අඩු ශක්ති සාපේක්ෂව අඩු ශක්ති සිග්නල් එකක් සහිත සබ්ස්ට්‍රේට් වලින්. කියන්නේ දැන් ඔයගලන්ට පේනවා AMP ADP වගේ ඒවා ATP වලට සාපේක්ෂව තියෙන low energy signals විදිහට. ඒ නිසා ඒගොල්ලන් තියනවා කියන එකෙන් කියවෙන්නේ low energy signal එකක් කියන්නේ glycolysis වෙන්න ඕනි කියන එක. ඒ කියන්නේ glycolysis වෙලා ශක්තිය ඇති කරන්න ඕනි කියන එක. ඒ නිසා මේගොල්ලෝ low energy signals මේ සාපේක්ෂව තියෙන ඔක්කොම activators-ලා low energy signals. low energy signals වලින් glycolysis එක activate කරනවා. ඒ වගේම සාපේක්ෂව වැඩි ශක්තිය අවස්ථාවල තියෙන high energy signals වලින් glycolysis process එක inhibit කරනවා. මේ තියෙන්නේ ඒ සම්පූර්ණ ක්‍රියාවලියේ summary එක. hexokinase සඳහා activators විදිහට එතකොට low energy signals වන AMP, ADP සහ PI ක්‍රියාත්මක වෙනවා. hexokinase වලින් සිදු කරන step එකේ ඵලය වන G6P glucose 6 phosphate එතකොට එයාගේ inhibitor එක විදිහට ක්‍රියා කරනවා. මොකද මෙයා හැදිලා කියන්නේ ඒ step එක වෙලා කියන එකනේ. ඒ නිසා ඒ product එකටම පුළුවන් එයාව හදපු enzyme එකේ inhibitor එකක් විදිහට ක්‍රියාත්මක වෙන්න.
ඊට පස්සේ PFK1 සඳහා low energy signals වන fructose 6 phosphate AMP සහ වැදගත්ම ස්ටිමියුලේටර් එක වන fructose 2,6 bisphosphate නැත්නම් diphosphate කියන මෙන්න මේ තුන් දෙනා තමයි PFK1 සඳහා activators විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ එයාගේ inhibitors තමයි high energy signals විදිහට ක්‍රියාත්මක වන ATP, citrate, NADH මේගොල්ලෝ හැදිලා කියන්නේ අපි හොඳට එනර්ජි හොඳ ලෙවල් එකක ඉන්නවා කියන එක. ඒ නිසා ඒගොල්ලෝ inhibitors විදිහට ක්‍රියාත්මක වෙනවා. අවසාන වශයෙන් pyruvate kinase සඳහා නැවතත් fructose 1,6 diphosphate මේ කියන්නේ rate limiting step එකේ ඵලය activate එකක් විදිහට ක්‍රියා කරනවා feed forward regulation එක සහ low energy signal එකක් AMPත් මෙයාගේ activator එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. inhibitors ලා වෙන්නේ ආපහු වැඩි energy signals. ඒ කියන්නේ ATP acetyl CoA කියන අය. මෙන්න මේ විදිහට තමයි glycolysis process එකේ regulation එක සිද්ධ වෙන්නේ.